And now, live at 8. අයිබෝන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගින් අද වහමුණ මම චන්දන ජයසිංහ මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල බැඳුම්කර සිද්ධිය ගැන හිටපු ජනපතිගෙන් සහ හිටපු අගමැතිගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්. MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ වෙනසක් නැහැ. රටේ නීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. කංජිපානිගේ පියාට පහර දුන් සිද්ධියේ CCTV සාක්ෂිය. කොරෝනා අවදියේ මෙරටට ලැබුණු පාර්සල් 42,000ක් අයිතිය හඳුනාගත නොහැකිව ගොඩ ගැසෙයි. ත්‍රිකුණාමලේ ඉඩම් කොල්ලය. මේ වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙල නොපැවැත්වෙන ලකුණු. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී සිදු වූ බව කියන බැඳුම් කර වංචාවන්ට අදාළවයි. 2015 වර්ෂයේ මුල් මාස කිහිපයේ සිට අවස්ථා 4කදී මහ බැංකුවේ සිදු වූ මහ පරිමාණ වංචා සිද්ධීන් වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබනවා. එම විමර්ශන වලට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ. පුද්ගලින් 4 දෙනෙක්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක්ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්ද අග්‍රාමාත්‍ය උපදේශකවරේ වශයෙන් කටයුතු කරන ලද ආර් පාස්කරලිංගම්ගේ ප්‍රකාශයක්ද සාමාන්‍ය අධිකාරී මහජන බැංකුව වසන්ත කුමාර් යන අයගේ ප්‍රකාශද ගරු නීතිපතිතුමා විසින් යොමු කර තිබෙන ප්‍රශ්න එනම් නිශ්චිත ප්‍රශ්න ආවරණය වන පරිදි ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම මෙම උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් එම සටහන් කර ගන්නා ලද ප්‍රකාශ වල පිටපත් නොපමාව ගරු නීතිපතිතුමා වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. ආර්ථිකයත් ජනතාවත් ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව දුන් සහන යෙදවීම රාජ්‍ය බැංකුවල වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මේ අතර සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බවට ජනාධිපතිවරයා සහතික වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සමාජිකයින් හමු වුණා. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවයි. මැතිවරණයට අදාළ මූලික සැකසුම් අවසන් කර ඇති අතර නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශව ඊට දායක කරගන්නා බව එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන්ගේ අනිවාර්ය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සකසා එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතු බවයි. මහජන රැලිවලට සහභාගී විය හැකි සංඛ්‍යාව සහ නිවෙස්වලට ගොස් කරන ප්‍රචාරණයේදී සෞඛ්‍ය ආරක්ෂාව ගැන සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට ඉවහල් වන බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මැතිවරණ කාල සීමාවට අදාළ COVID-19 මර්ධන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවද සභාපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූ බවයි. ජූලි 31 වෙනිදා සිට ගම්බිම්බලා පිටත් වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වුණා. මේ අතර ඊයේ පසුරුවේ මහජන බැංකු නිලධාරීන් පිරිසක් හමු වී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහ බැංකුව දුන් සහන ආර්ථිකයත් ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බවයි. එමෙන්ම මුදල් රටපුරා සංසරණය විය යුතු බවත් නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රටපුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් එහි පසු විපරමට
සියලු කළමනාකරුවන් බැඳී සිටින බවත් ජනාධිපතිතුමා පවසා තිබෙනවා. එතුමා එහිදී අවධාරණය කර ඇත්තේ මෙම මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන් ලබා නොදිය යුතු බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීමෙන් පමණක්ම ආර්ථික පුනර්ජීවනය ඇති කළ නොහැකි බව හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමාද අනාවරණය කළ පරිදි පවතින රාමුවෙන් පිටතට ගොස් විසඳුම් සෙවිය යුතු බවයි. වෝක් ද ටෝක් විශේෂාංගයට එක්වෙමින් කබ්‍රාල් මහතා මේ අදහස් පළ කළා. අයිබෝන් ජනාධිපතිතුමා පහුගිය දවස්වල මහ බැංකුවේ නිලධාරීන්ට දැඩි ලෙස කතා කළා. ටූල්ස් පිළිබඳව කතා කළා. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව පාවිච්චි කරන ටූල්ස් මොනවාද? මහ බැංකුවට පුළුවන් ආර්ථිකයේ යන දිශාව ආර්ථිකයේ තියෙන ක්‍රමවේද වෙනස් කරන්නට මහ බැංකුවට බලය තියෙනවා. ඒ තමයි මහ බැංකුවට තියෙන ටූල්ස්. ඊට අමතරව ඉතින් මහ බැංකුව තමයි රජයේ නිල උපදේශක ආර්ථිකමය පැත්තෙන්. ඒකට ඒ උපදේශ හරහා යම් ආකාරයකට යන දිශාව කරන දේවල් වෙනස් කරන්නට මහ බැංකුවට බලය සහ ශක්තිය තියෙනවා. දැන් ජනාධිපතිතුමා කතාවේදී පැහැදිලි කරා out of the box කියන කාරණා. රාමුවෙන් පිටතට ගිහිල්ලා නිලධාරීන් කල්පනා කරන්න ඕනේ වැඩ කරන්න ඕනේ කියන කාරණා. අපි මහ බැංකුව තාම වැඩ කරන්නේ පැරණි ටූල්ස් එකද? අලුත් ටූල්ස් පාවිච්චි කරන්නේ නැද්ද? දැන් ටූල්ස් කියලා කිව්වම සමහරක් ටූල්ස් අපිට පේන දේවල් තියෙනවා. සමහරක් ඒවා හදා ගන්නවා. තියෙන ප්‍රශ්නේ අනුව ටූල්ස් හරි ගස්ස ගන්නට ඕනේ. ඔබතුමාට මතක ඇති ඒ කාලේ ලෝකයේ ලොකුම ආර්ථික අවපාතය සිදු වුණා. තෙල් මිල ඩොලර් 145ට ගියා බැරල් එක. බැංකු කඩා වැටෙන්න පටන් ගත්තා. ලංකාවේ යුද්ධයක් තිබුණා. ඒතර ඒ සාමාන්‍ය තිබිච්ච ටූල්ස් වලින් වැඩ කටයුතු කරන්න බෑ. ඒ නිසා තමයි out of the box අපි හිතලා ඒ කාලේදී කටයුතු කරුවා. දැන් කොවිඩ් එකක් තියෙනවා. කොවිඩ් එක ආවට පස්සේ එතනදී මහ බැංකුවට තියෙන වගකීමක් සහ යුතුයකම ඒ වෙනස් විදිහට හිතලා ඒ තියෙන ප්‍රශ්නෙට මුහුණ දීලා කටයුතු කරන්න. ඒ ඔබතුමාගේ වැඩ කරපු කාලේ හිටපු නිලධාරී තාම ඉන්නේ. ඒගොල්ලෝ වැඩ කරන්නේ තාම පැරණි ටූල්ස් එකද? තියෙන ටූල්ස් උත් නරක නෑ. මම කියන්නේ හැම ටූල් එකක්ම මේ කල්ලි ගිහිල්ලායි කියලා. ඒ ටූල්ස් උත් තියෙනවා. ඒත් එක්කම අලුත් ටූල්ස් උත් පාවිච්චි කරගන්න ඕනේ. අලුත් ටූල්ස් හදා ගන්නට ඕනේ. ඒක තමයි මෙතන තියෙන හපංකම. දැන් මාස 8ක් මේ ආණ්ඩුව ඇවිල්ලා. මාස 8ක් වෙනකොටද පෙනෙන්නේ ආර්ථිකය යන පැත්ත වැරදි කියලා. වැරදි කියලා මම කියන්නේ නැහැ. ඒනොට මම කියන්නේ එතනදී තව ගොඩක් දේවල් තියෙනවා කරන්න නදීක. මොකද ඒ දේවල් නැකිරුවොතින් අපිට බෑ අලුත් විදිහට මේ ආර්ථිකය ජනාධිපතිතුමා සහ මේ රජය හිතාගෙන ඉන්න දිශාවට ගෙනියන්න බෑ. දැන් ජනාධිපතිතුමා කතාවෙන් පස්සේ මහ බැංකුවේ නිලධාරීන් එකතු වෙලා මෙන්න මේ SRR එක. එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 102ක් දක්වා අඩු කරලා තියෙනවා. දැන් මේකෙන් මේ ආර්ථික අවපාතයෙන් මිදෙන්න අපිට පුළුවන්කමක් ලැබෙයිද? ඒක මට හිතෙන්නේ ඔය පරණ ටූල් එකක්. ඒ පරණ ටූල් එකෙන් යම්කිසි ආකාරයකට බලපෑමක් සිදු වේවි. ඒකට ඒ ටූල්ස් වලින්ම මේ ප්‍රශ්නයට නිරාකරණය කරන්න බෑ. මුදල් වැඩි කරුවයි කියලා ණය දීමේ වෙනසක් වෙන්න සිදු වෙන්නේ නැහැ. මහ බැංකුව මෙදසල ලයිට් දාලා රෑ වැඩ. ඔබතුමාගේ කාලේත් ලයිට් දාලා වැඩ කරලාද? මගේ කාලේ හැමදාම වැඩ කරුවේ ලයිට් දාලා. අපිට කවුරුත් කිව්වෙත් නැහැ ලයිට් දාන්න කියලා. ඉතින් ඒක තමයි එතන තියෙන වෙනස. එක දවසක් ලයිට් දැම්මයි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සජීවීව සම්බන්ධ කරගන්නවා මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා. අයිබෝන් ඔබතුමාට. එදා කියපු දේවල් එක්ක එකඟද? ඒකට ඕ නෑ කියන උත්තරයක් දෙන්නේ නැතුව මම කියන්නම් කෙටියෙන් අපි යම් දේවල් මේ COVID-19 ප්‍රශ්නය හා ඊට පසුව ආර්ථික පුනර්ජීවය සඳහා කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච යම් ක්‍රියාමාර්ග තිබුණා. අපි ඒ ක්‍රියාමාර්ගවලට සහභාගී වෙන්න කැමැත්තෙන් උනන්දුවෙන් ඉදිරිපත් වුණා. නමුත් මෙතන මේ මහ බැංකුව තුල කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒ ක්‍රියාමාර්ගය ගැනීමේදී යම් සීමාවන් යටතේ තමයි ගන්නට සිද්ධ වෙන්නේ නීති රීති අනුව. ඒ නිසා අපේ කටයුතු වල යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ ප්‍රමාදය ගැනයි ජනාධිපතිතුමා කතා කරේ ප්‍රධාන වශයෙන්. ඔබතුමා ඉල්ලාස් වෙනවා කියලා කතාවක් යනවා? නෑ ඉතින් එහෙම දෙයක් ගැන මම හිතුවේ නෑ. මේ ආයතනය ඊටමත්ම
වැදගත් ආයතනයක්. ඒ ආයතනයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් රජය ගන්නට යන්නා වූ මා අනුමත කරන ක්‍රියාමාර්ග තියෙන්නේ එතන. ඒවට සහයෝගය දෙමින් මෙය ආණ්ඩුවත් මහ බැංකුවත් අතර සුහදතාව වැඩි දියුණු කර ගනිමින් තව ඉදිරියට ටික කාලයක් මේ නායකත්ව කාර්යයේ යෙදීන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි බෞද්ධ ඔබතුමාට. හොඳයි බෞද්ධ. අපේ ආකාරයට සම්බන්ධ කරගත්තේ මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ පවතින නීති රීතිවලට පටහැනි කිසිදු ගිවිසුමක් කවර පාර්ශවයක් සමගවත් අත්සන් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. මෙහිදී වාණිජ බැංකුවට ලබා දුන් සහනය පිළිබඳවත් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙළලා තිබෙනවා. වාණිජ්‍ය බැංකුවලට පුළුවන් අර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කොයිඩ් පීඩාවට පත්වෙච්ච ජන කොටස් වලට වැඩියෙන් ණය පාසුකම් සපයලා දෙන්න. MCC ගිවිසුම පිළිබඳවත් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා. ඒ හදපු ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ පවතින නීති රීති වලට පටහැනි ආකාරයට තමයි එක්සත් ජාතික පක්ෂයේ සකස් කළ යවලා තියෙන්නේ. අපේ ආණ්ඩුවක් යටතේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ පවතින නීති රීති පද්ධතියට පටහැනි කිසිම කිවිසුමක් කවර පාර්ශ්වයක් සමගවත් අත්සන් කරන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ වේවා චීනයේ වේවා වෙන ආධාර දෙන ඕනේ රටක් සමග අපි සාකච්ඡා කරලා මේ රටට අවශ්‍ය ප්‍රදානයක් ලැබෙනවා නම් ග්‍රාන්ට් එකක් ඒක ලබා ගැනීමේදී අපිට ඇමරිකාව චීනය ඉන්දියාව ප්‍රංශය ජර්මනිය කියලා වෙනසක් නැහැ. ඒ සඳහා කිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් වෙනවා. රටේ නීති පද්ධතියට පටහැනි කිසිම කිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. නෑ ඒක සංශෝධනය කරලා අත්සන් කරන්න බලන්න. ඒක සංශෝධනය කරන්න ඕනේ නෑනේ. මොකද ඒ කියන්නේ අමතුමා වෙන නමකින්වත් එනවද MCC කිව්සම? නෑ ඇමරිකා එක්සත් ජනපදය සමග හෝ චීනය සමග හෝ කොරියාව සමග හෝ මේ ආධාර ලබා එනකොට මෙහෙම ගිවිසුම් එනවා. අපි කැබිනට් පත්‍රිකාව ලැබුණාම ඔබතුමන්ලට ඇවිල්ලා කියනවා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක අත්සන් කරනවා කියලා. එතකන් ඉවසීමෙන් හිටියාම හරි. නමුත් ඇමරිකානු තානාධිපතිතුමිය කියනවා අගෝස්තු මාසේ ඡන්දයෙන් පස්සේ මේක නැවත අත්සන් කිරීමට සලකාව බලනවා කියලා. MCC ගිවිසුම ගැන වචනයක්වත් කියලා නෑ. උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ අදත් ප්‍රධාන මාතෘකාව වූයේ මහ බැංකුව පිළිබඳවයි. Sri Lanka's choice. General Elections 2020. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙනවා මහා බැංකුවේ නිලධාරීන්ට ගෙන්නලා අවවාදයක් කරන්න. ඒ මොකද්ද? ඔයගොල්ලෝ මොනවද කරේ කියලා කවුද මෙහන්නේ? රටේ නායකයා අහනවා. මහා බැංකුවේ අධිපති පත් කළේ කවුද? මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත් කළේ කවුද? මුදල් ඇමතිවරයා පත් කළේ කවුද? සාමාන්‍යයෙන් කළමනාකාරීත්වයේ තමුන් පත් කරන තමුන්ට කෙලීම වග කියන අයගෙන් තමයි ඉස්ලාම වගකීම ගැන අහන්න ඕනේ. කරුණාකර මේ ඡන්ද කාලේ බොරුවට මේව ගැන විතරක් කරන්නේ නැත වැඩ කරන උන්ට වැඩ කරන්න ඉඩ දෙන්න. ඉතින් මම ජනාධිපතිතුමාට අපි මේ අවස්ථාවේදී අපේ ඉල්ලීම මේ මෙතෙක් දුර කතා කරපු එක මහ බැංකුවේ මේ නිදිය ගැන ජොලියේ ඉන්න රටේ සමස්ත ලක්ෂ 253ක් ප්‍රාණ අපකරුවන් කරපු එක නැති කිරීමට සටන අපිත් එක්ක එකතු වීමට අපි සතුටු වෙනවා. අපි දන්නවා රවි කරුණාක මහත්තයාට ඇමතිකමක් දාලා යන සිද්ධ වුණා. එතුමා ගයක් ගත්තා කියලා LOCSකි. දැන් ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් මාසයක් තිස්සම ගන්නව කතරම් කොට පරීක්ෂණ කරනවා. රවි කරුණාක මහත්තයා පැත්තක නිලධාරී එක්ක තමයි මේ ගනුදෙනු යන්නේ. සාර පහත් තැනින් යයි ගලා ජලයේ එකේ තමයි මේගොල්ලෝ ඉන්නේ. එතුමා බැංකුවෙන් ඉල්ලීම කරේ සාධාරණ නැද්ද? එතුමාට පේනවා 2050 වෙනකොට චීනය ලෝක බලවතා වෙනවා. එතුමා කියන්නේ මට මගේ නෑයන්ට නෙවෙයි මේ සල්ලි දෙන්න ඕන. ගොවි ජනතාවට සහනශීලී ණය දෙන්න ඕන. කර්මාන්තකරුවන්ට නව නිර්මාණකරුවන්ට දෙන්න ඕන. එතුමා කෑ ගන්න ඒ සඳහා මූල්‍ය මණ්ඩලය මොනිටරි බෝඩ් එක. මේකේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ සමාජිකයෝ 5 දෙනාගෙන් දෙන්නෙක්ට දැන් සති කීපයකට කලින් ඉල්ලා ආස්වීමට කියලා බල කරා.
ඒ පත්කිරීම කළත් නැහැ. අජිත් පී පෙරරමැතිතුමා අද මහ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් කියන්න ඇයි කෝප් කමිටු විමර්ශනය සිදු වෙද්දී අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාද පැවැත්වුවේ දිගින් දිගටම ඒ යුගයේ අභියෝග කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අර්ජුන් ඇලෝසියස්ගේ මැතිවරණය සඳහා චෙක්පත් ලබා ගත්තේ නැත්නම් ඒ බව ඇවිල්ලා කියන්න කියලා. අපේ කණ්ඩායමේ මහ බැංකු හොරු නැහැ. අපේ කණ්ඩායමේ දූෂිතයෝ නැහැ. අපේ කණ්ඩායමේ මුදල් කප්පිත්තු නැහැ. මේ කොරෝනාවෙන් සිදුුනේ මහා ආර්ථික කඩාවැටීම. කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ කඩාවැටීම තුළ වර්තමාන රජය එක දෙයයි හිතුවේ දේශපාලන ඉලක්ක. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ඉදිරි අවුරුදු 10 තුල මේ ශ්‍රී ලංකාව දුප්පත්කමෙන් මිදුණු සෞභාග්‍යම පොහොසත් සංවර්ධ රටක් බවට පත් කිරීම සඳහා කැපවීමෙන් වැඩ කරයි. ඒක අපිට ජයග්‍රාහී ලෙස අවසන් කරගන්න පුළුවන් වෙයි. අපේ දරුවන්ට අපේ දරුවන්ගේ දරුවන්ට සැපවත් රටක සැපවත් ලෙස ජීවත් වෙන්න ලැබෙයි. Sri Lanka's choice. General Elections 2020. ඉදිරි මහමැතිවරණය අද්දුටු හැකියාවට මුල් තැන දීමටත් යහපාලන බොරුව හා වංචාව පිටුදැකීමටත් සියලු ඡන්දදායකයින්ට මහඟු අවස්ථාවක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා මේ බව සඳහන් කළා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ COVID-19 වසංගතය හේතුවෙන් පුරා මාස 9ක් රට සංක්‍රාන්ති සමයක සිර වී ඇති බවයි. යහපාලන දේශපාලන පක්ෂ පසුගිය අවුරුදු කිහිපය තුළ මැතිවරණ කල්දැමු බව සිහිපත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මෙවර මහමැතිවරණය ඉතා අසීරුවෙන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවයි. 2006 සිට 2014 දක්වා කාලේ තමාගේ ආණ්ඩුව මෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ පවතින මෙම ආණ්ඩුවද ජයගත නොහැකියයි සැලකෙන අභියෝග ජයගෙන පෙන්වා ඇති බව සිය නිවේදනයෙන් අග්‍රාමාත්‍යවරයා පවසනවා. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ උද්ඝෝෂණ කළ පුද්ගලයන්ට බැටන් පොළු කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන විට නිශ්ශබ්දව සිටි ආකාරය සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය ඇත්තේ උද්ඝෝෂකයන් පොලිසිය සමග මාර්ගයේ පොරබදින දර්ශන බවයි පෙන්වා දෙන්නේ. COVID-19 පැතිරීම වැළැක්වීමට ඇඳරි නීතිය පැනවීම හේතුවෙන් රැකියාවට යාමට නොහැකිව සිටි පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව රජය විසින් ලබා දෙන විට එය ප්‍රමාණවත් නොවන බව පවසමින් යහපාලන ජනාධිපතිවරණ අපේක්ෂකයා රුපියල් 65000ක් ලබා දිය යුතු බව ප්‍රකාශ කළ ආකාරයද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. ඔහුට එවැනි කතා නොකියන ලෙස කවුරුන් හෝ කියූ පසු එම මුදල රුපියල් 20000ක් දක්වා අඩු වූ ආකාරයද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. එවැනි ප්‍රකාශන නිකුත් කරන යහපාලන රජයේ නියෝජිතයින් ඔවුන් බලයේ සිටින විට ජනතාවට සිදු කළේ කුමක්ද යන්න අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඉදිරියට එන මහමැතිවරණය අද්දුටු හැකියාවට මුල් තැන දීමටත් යහපාලන බොරුව සහ වංචාව පිටුදැකීමටත් සියලුම ඡන්දදායකින්ට මහඟු අවස්ථාවක් වන බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. වතු සේවකින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එම සේවකින්ගේ මූලික වැටුප රුපියල් 700ට අමතරව අතිරේක දීමනාව නිෂ්පාදන දීමනාවද ඇතුළුව වතු සේවකින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසයි මෙහිදී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. 2014 වසරේ ජූනි මාසයේ අලුත්ගම ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඇති වූ කලබලකාරී සිදුවීම් වලට හේතු වූයේ එම ප්‍රදේශයේ ඇතමුන්ගේ යම් ක්‍රියාකාරකම් බව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද තෙවැනි දිනටත් සාක්ෂි ලබා දුන්නා. එහිදී උන්වහන්සේ පැවසේ දීර්ඝ කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ සිංහල ජනතාවට විවිධ කණ්ඩායම් වලින් හිරිහැර සිදු වූ බවයි. එම ප්‍රදේශය නියෝජනය කළ හිටපු මාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයින් නිසා එවැනි සිදුවීම් පිළිබඳව සිදු කරනු ලැබූ විමර්ශන නිසි පරිදි සිදු නොවුණු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවය සහ ශ්‍රී ලංකා විදේශ සේවය වැනි මර්මස්ථාන ගණනාවකට අන්තවාදී අදහස් දරන අය ඇතුළත් කිරීමට විවිධ අන්තවාදී සංවිධාන කටයුතු කර තිබෙන බව කාත්තන් කුඩි සුෆි මුස්ලිම් වරුන්ගේ සංවිධානයක සමාජිකයෙකු පවසනවා. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ ඉස්ලාම් ආගම පිළිබඳව තීන්දුව తీරන ගන්නා ඉතා වැදගත් ආයතනයක් වූ මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ARM මලික්ද එවැනි අන්තවාදී මත දරන්නෙකු බව සාක්ෂි සහිතව තහවුරු කළ හැකි බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබඳව තීන්දුව తీරන ගන්නා ප්‍රමුඛතම ආයතනයක් වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සමාජිකයන්ගෙන් බහුතරයක්ද අන්තවාදී මත දරන්නන් බව සාක්ෂිකරු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ කුරානය සහ හදීසය පරිවර්තනය කිරීමේදී යම් යම් අය තමන්ට අවශ්‍ය පරිදි කරුණු නිර්වචනය කරන බවයි. පාසල් සිසුන් සඳහා රජය විසින් නිර්දේශ කර ඇති සමහර පොත්පත්වල පවා මෙවැනි අන්තවාදී කරුණු ඇතුළත් වී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. තියුණු ආයුධවලින් පහරදී කංජිපාන ඉම්රාන් නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ පියා ඝාතනය කිරීමට උත්සාහ කළ පිරිස් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණයෙන් අවසර දී තිබෙනවා. අවිගත් පිරිසක් විසින් මාලිගාවත ප්‍රදේශයේදී මේ පහරදීම සිදු කළේ ඊයේ සවස් වරුවේදී. එම පහරදීමේ කොන්ත්‍රාත්තුව තවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන පූකුඩු කන්නා විසින් ලබා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. අටේ මෙහෙයුම කුප්‍රකට ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපාන ඉම්රාන් නැමැත්තාගේ 65 හැවිරිදි පියා ඊයේ රාත්‍රියේ වෙළඳසැලකට ගොස් නිවස බලා යමින් සිටියදී තියුණු ආයුධවලින් පහර කෑමකට ලක් වුණා. පහර දුන් පුද්ගලයන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පලා ගියේ මෙලෙසින්. විමර්ශන ආරම්භ කළ මාලිගාවත පොලිසිය ඊයේ රාත්‍රියේදීම පහර දීමට යොදාගත් බව කියන තියුණු ආයුධය සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. පහර කෑමට ලක් වූ මොහමඩ් ඉබ්‍රාහිම් නැමැත්තා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මාගේ දකුණු කුසින් දිස්වන ස්ථානයේ තමයි ඊයේ රාත්‍රියේදී මේ කංජිපාන් ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධකින් පහර දුන්නේ. 2018 වසරේ පූකුඩු කන්නා කියලා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවගෙන පුද්ගලයෙකුගේ පියාට වෙඩි තබා ඝාතනය කරා. උනේ මේ ඝාතනය මෙහෙම ඇති බවට චෝදනා එල්ල වුණේ කංජිපාන් ඉම්රාන් නැමැත්තාට. මේ පූකුඩු කන්නක තාත්තා ඝාතනය කිරීමේ පරිගැනීමක් විදිහට තමයි ඊයේ රාත්‍රියේ මේ කංජිපාන් ඉම්රාන් නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට උත්සාහ කරේ. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කංජිපාන ඉම්රාන් නැමැත්තාගේ පාර්ශවය සහ පූකුඩු කන්නා නැමැත්තාගේ පාර්ශවය අතර කලක් තිස්සේ ගැටුම් පවතින බවයි පොලිසිය පවසන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දෙපාර්ශවයේම 10කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් වී තිබෙනවා. මාලිගාවත ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන මද්‍රව්‍ය ජාවාරමේ අනසක පතුරවා ගැනීමේ අරමුණින් මෙලෙස දෙපාර්ශවය අතර ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර තවත් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන රත්මලානේ අංජු නැමැත්තාගේ මෙරට මුදල් බහරව සිටි බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාස නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එහිදී අදාළ සැකකරුගේ නමින් පවත්වාගෙන ගිය ගිණුම හරහා රුපියල් ලක්ෂ 4900ක් හුවමාරු කර ඇති බවටයි විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නැමැත්තාට අද කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා. අදාළ පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 274ක් සමග 2014 වසරේ ජුනි මාස 20 වෙනිදා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. අටේ මෙහෙයුම බන්ධනාගාර තුළ නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. කංජිපාන ඉම්රාන් සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා අද මෙලෙස අදහස් පළ කළේ බන්ධනාගාර අධිකාරීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමින්. ඔය ලොකු නමගිය අපරාධකාරයන්ගේ ෂෙල්ස් වල අර CCTV කැමරා එක හයි කරලා තියෙනවා. කැමරා එක වැහෙන්න රෙදි වෙලක් ඇදලා තියෙනවා. ඔක බන්ධනාගාරයේ බොහොම සුලභ දර්ශනයක් බව මම දන්නවා. ඒ දවස්වල CCTV කැමරා එකට පේන්නේ බෙඩ් ෂීට් එක නැතර රෙද්ද විතරයි. මම එදා ඇහුවා එතන හිටපු අධිකාරීවරයාගෙන් මොකද්ද මේක තේරුම? ඇයි රජයේ මුදල් වියදම් කළා හිටන් මෙහෙම කැමරා හයි කළේ? බෙඩ් ෂීට් එක විතරක් බලන්න ඕන නම්. ඔන්න බෙඩ් ෂීට් එක අයින් වුණා. මම ආවට පස්සේ අපි නිකන් විසිට් එක විතරනේ. ඊට පස්සෙත් අපි බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අර බෙඩ් ෂීට් ඒ විදිහටම ආවා. නමගිය අපරාධකාරයෙක් CCTV කැමරා එකට 3 පාරක් වතුර ගහලා 3 පාරම ගැඩුවා ගත්ත ඇක්ෂන් එකක් නැහැ. මම ගිය සතියාන්තේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා සතියාන්තේ ගියා බූස්ස බන්ධනාගාරයට මෙතුමන්ලා එක්ක. මම යන්න සුළු වෙලාවකට ඉස්සෙල්ලා බෙඩ් ෂීට් අයින් කරලා තියෙනවා. මම ගිහිල්ලා අර STF ළමයි මොනිටර් කරන දැනි මම බැලුවා. මොනිටර් එක බලනකොට ඔක්කොම පේනවා ඇතුලේ ඉන්න කට්ටිය එහාට මෙහාට යනවා සාකච්ඡා පවත්වනවා. ගොල්ලන්ගේ වැඩ කටයුතු ලේදිලා ඉන්නවා. මේ බරපතල අපරාධකාරයෝ. මම එතනින් ඒ වැඩ කටයුතු සාකච්ඡාලා පිට වෙලා විනාඩි 10ක් යනකොට මට බණ්ඩාරනගර ඇතුලෙන් කෝල් එකක් එනවා. ඔන්න සර් කංජිපාන ඉම්රාන්ගේ බෙඩ් ෂීට් එක දැම්මා කියලා. අද තත්ත්වය ඊට වැඩිය වෙනස්. අපි බූස්ස බන්ධනාගාරය මැක්සිමම් සිකියුරිටි ප්‍රිසන් එකක් බවට පරිවර්තනය කරලා තියෙනවා. කොරෝනා පැතිරීම හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේ මෙරටට ලැබුණු පාර්සල් සහ ලිපි 42000ක් පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබෙනවා. අද එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ මෙවන් තත්වයක්.
කොරෝනා අවධිය තුළ එතර සිට මෙරටට නැව් මාර්ගෙන් පාර්සල් සහ ලිපි 47000ක් පමණ ලැබී තිබුණා. එම ලිපි සහ පාර්සල් නැව් මගින් මෙරටට ගෙන්වා තිබුණේ ගුවන් මගින් ගෙනීමට තිබූ බාධාවන් නිසායි. මාස දෙකහමාරක් තිස්සේ එම ලිපි කන්ටේනර් තුළ පැවතීම නිසා ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් 42000ක පමණ ලිපිනයන් මැකී ගොස් තිබෙනවා. කාලෙත් එක්ක මේ තර්මල් ප්‍රින්ට් වෙච්ච ඒවා මේ මැකිලා යනවා. ඒ ප්‍රශ්නේ තමයි මේකට වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ මේ හරිය ලිපිනේ අපිට හොයාගන්න බෑ. මේ අතර මධ්‍යම තැපැල් හුවමරුවේ ගොඩ ගැසුණු අනන්‍යතාවයේ හෙළිකරගත නොහැකි ලිපි සහ පාර්සල් වලට මොකද කරන්නේ? ඒ ගැන දැනගන්න අප දැන් සම්බන්ධ කරගන්නවා තැපැල්පති රංජිත් ආරිරත්න මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ගොඩ ගැසී තිබෙන මේ ලිපි පාර්සල් වලට මොකද කරන්නේ? ඇත්තට මේක ලොකු ගැටලුවක් අපිට. අපි උත්සාහ කරනවා දැනට ඒ වගේ තියෙන බාකෝඩ් පාවිච්චි කරලා ඒ රටට නැවත දැනුම් දෙන්න, විශේෂයෙන් මැලේසියාව හරහා තමයි අපිට මේවා ලැබිලා තියෙන්නේ. මැලේසියානු තැපැල් පරිපාලනයට දැනුවත් කරලා මේ බාකෝඩ් නැවත කියවා ඔවුන්ට ලිපිනයන් අපිට ලබා දෙන්න පුළුවන් වුණොත් බෙදා හරින්න පුළුවන් වෙනවා. එසේ නොවුනොත් නැවත හරවා යවා නිවැරදි ලිපිනයන් නැවත මුද්‍රණය කරවා ගෙන්වගෙන තමයි අපිට බෙදා හරින්න සිද්ධ වෙන්නේ. මේකට සෑහෙන කාලයක් ගත වෙයි කියලා මම විශ්වාස කරනවා. තැපැල් සේවකයන් පහුගිය කාලේ පාර්සල් හොරකම් කළා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තට මේවා තමයි සිද්ධි. මේ රොකමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ අපේ මේ ජාත්‍යන්තර වශයෙන් දැන් ඇති වෙලා තියෙන මේ අර්බුදයත් එක්ක ප්‍රවාහන කටයුතු බිඳ වැටීම නිසා ඇති වෙලා තියෙන අර්බුදයේ මිසක් අතු අපිට බහන්න ලැබී අපි බෙදාහැරීම් නොකර සිටින්නේ නැහැ. අනිවාර්යෙන් බෙදාහැරීම් කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුල අපිට මේ බෙදාහැරීම් වල ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපේ නිලධාරීන් හොරකම් කිරීමක් මෙහිදී සිදු වෙන්නේ නැහැ කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. අපේ ආකාරයෙන් සම්බන්ධ කරගත්තේ තැපැල්පති රංජිත් ආරිරත්න මහතා. දැන් හෙළිදරව්ව. සුනාමි තත්ත්වයන් හමුවේ තායිලන්තය සහ ඉන්දුනීසියාව ආදී රටවල ඇතැම් දූපත් කිසිදු උපද්‍රවයකින් තොරව අදටත් ආරක්ෂා වී ඇති බව ඔබ දන්නවාද? එය එසේ වී ඇත්තේ කඩුලාන පරිසර පද්ධතීන් එම දූපත්හි බහුලව ව්‍යාප්තව පැවතීම හේතුවෙන්. එමගින් පැහැදිලි වන සරල අරුත නම් ඕනෑම දූපත් භූමියක ඉදිරි ආරක්ෂක වළල්ල වන්නේ කඩුලාන පරිසර පද්ධතීන් පමණක්ම වන බවයි. මේ බව දැන හෝ නොදැන මෙරට ත්‍රිකුණාමලයේ පිහිටි සාම්බල්තිව් කලපුවේ කඩුලාන පරිසරයට වින කෙටූ පිරිසකට එරෙහිවයි අද හෙළිදරව්ව. ත්‍රිකුණාමලයේ නිලාවේලි ප්‍රධාන මාර්ගයේ ත්‍රිකුණාමල නගරයට කිලෝමීටර් 4ක් පමණ උතුරට වන්නට සාම්බල්තිව් කලපුව පිහිටා තිබෙනවා. ඉතා දුර්ලභ ගණයේ කඩුලාන ශාක මෙන්ම මත්ස්‍යයින්ද මෙම කලපුවේ දක්නට ලැබීමත් විශේෂත්වයක්. එහෙත් ආරක්ෂිතව පැවති මෙම කලපු තීරයේ පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන ඇත්තේ ප්‍රදේශයේ වගකිව යුතු බලධාරීන්ගේද නොමද සහයෝගය ඇතිවයි. තාප්පයක් වගේ බැම්මක් බැඳලා තහඩු ගහලා වට කරලා සම්පූර්ණ පස්පුරලා කලපුව ගොඩ කරලා තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි කලපු කොටසේ මෙලෙස කණු සිටවා ඇත්තේ ඔවුන්ට අයත් භූමි භාගයන් පැහැදිලිව හඳුනා ගැනීම සඳහායි. නමුත් එම ප්‍රකාශ පිළිබඳව බරපතල සැකයක් මතුවන්නේ මායිම් කණු වෙත මුවා වෙමින් කලපුවේ කොටසක් ගොඩ කර තහඩු සහ වැටවල් යොදා ඒවා ආවරණය කිරීමට කටයුතු කර තිබීම හේතුවෙන්. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව කලපුවක් මුහුදට විවෘත වන ස්ථානයේ සිට ලම්බකව රට තුළට අඳින කිලෝමීටර 20ක සීමාවක් අයිති වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එසේම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව කිසියම් පුද්ගලයෙකු කලපු තීරයක ආරක්ෂිත කඩුලාන විනාශ කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනවා. මේ නීති කිසිවක් ත්‍රිකුණාමල නිලාවේලි මාර්ගයේ ඇති සාම්බල්තිව් කලපුවට අදාළ නොවන්නේ ඇයිදැයි අපට මෙන්ම රටටද බරපතල ප්‍රශ්නයක්. මීට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක නොවුනහොත් ත්‍රිකුණාමලයේ මට්ටිකෙලිය කලපුව මෙන් සාම්බල්තිව් කලපුවද ලංකා සිතියමෙන් මැකී යනවාට කිසිදු සැකයක් නැහැ. මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු නොවේද? කොරෝනා සී සැඟව ගිය අපේ රටේ සුන්දරත්වය ගැනයි මේ මතක් කිරීම.
මාතාවට දී ඇති වටිනාකම මොන තරම්දැයි කියා පාන්නට මේ දසුන් අතිශය ප්‍රමාණවත්. මින්නේරියත් කවුඩුල්ලත් අවට අවරගෙරින් හිරු බැස යන්නට සූදානම්. ඒත් හෙට දිනේදී යළිත් ලෝකය දකින්නට මේ ගහකොළ වනසතුන් අවදියෙන්. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ නීතිඥයින් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා යුරෝපා සංගමයට ලිපියක් බහර දුන්නා. ඒ යස්මින් සූකා සහ ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ මෑතකාලීන ක්‍රියාකාරකම් පිළිබඳ කරුණු දක්වමින් මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන යස්මින් සුකා මහත්මිය විසින් පසුගිය කාලේ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින් අපහාසාත්මකව ක්‍රියා කළ බව ඒ මහතාගේ නීතිඥයින් පවසනවා. එය මේජර් ජෙනරාල්වරයාගේ ජීවිතයට තර්ජනයක් බවත් එක්සත් ජාතීන්ගේ ICCPR ගිවිසුමේ කරුණුවලට පටහැනි බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙම කරුණු දක්වමින් එම නීතිඥයින් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ යුරෝපා සංගමයට ලිපියක් බහර දුන්නා. ඒ ලේඛනයේ අපි දක්වලා තියෙනවා මේ යස්මින් සූකා නමැති තනත්තියක් සහ ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන ආයතනය මගේ සේවාදායකයාගේ කීර්තිනාමය තමයි ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සාමය සහ සංවිධාවට බාධා වෙන ආකාරයේ ප්‍රකාශ කීපයක් කරලා තියෙන බව. ඒ ගැන අපි සවිස්තරාත්මකව මේ ලේඛනයේ දක්වලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යුරෝපා සංවිධානයත් මේ පිළිබඳව යම් කිසි සුදුසු පියවරක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝර්තොට පියතුමන්ගේ අවසන් කටයුතු කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. පසුගියදා රියානතුරකින් මියගිය ජාතික රෝහලේ මුදල් කොල්ල කරුකොටු කරගත් පොලිස් කොස්තාපල්වරයාගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දීම රක්ෂණ බහර අරමුදලේ නිලධාරීන් අද සිදු කළා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.